හොඳයි ෆිසික්ස් with ලාලාන් YouTube channel එකට ඔබ සියලුම දෙනාව ආදරයෙන් පිළිගන්නවා. අද දවසේදී මම ආලෝකයේ සම්බන්ධව ඔබට ලබා දුන්න මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට තමයි උත්සාහ කරන්නේ. මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. ඒතකොට මෙහි මම ඉංග්‍රීසි පොත්වලින් එහෙම හොයාගෙන කන්වර්ට් කරලා ගත්තු වැදගත් ප්‍රශ්න කිහිපයක් තමයි අද දවසේදී ඔබ එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේකෙන් වැදගත්කමක් ලැබේවි. ඔබගේ ආලෝකයේ සම්බන්ධව තියෙන ගැටලු ගොඩක් निराකරණය වේවි කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මම මේ වෙලාවේ දැන් ඔබත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ. මුලින්ම මම යොමු වෙනවා ඔබට තිරයේ සටහන් වේවි මීට අදාළ ප්‍රශ්න. ඔබට සටහන් කරගෙන උනත් මුලින්ම තිරය ඔබට පුළුවන් පෝස් කරගෙන මේ ගණන් ටික ඉස්සලා හදාගෙන ඉදිරියට යන්නට පුළුවන්. පළවෙනි ගාන. පළවෙනි ගාන අපි සාකච්ඡා කරපු කාච සම්බන්ධව තමයි තියෙන්නේ. කාච සංයුක්තයක බලය ඩයප්ටර් 44ක් වෙනවා. එක් කාචයක බලය 40ක් නම් අනෙක් කාචයේහි නාභි දුරේ විශාලත්වය වන්නේ කියලා යහන්නේ. දැන් එතකොට අපි කාච සංයුක්තය පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. කාච සංයුක්තය ගැන අපි කතා කරොත් අපි දන්නවා කාච දෙකක් තිබුණොත් අපි ඒකට කාච දෙකක් උත්තලම කාච දෙකක් වෙන්න පුළුවන්, අවතලම කාච දෙකක් වෙන්න පුළුවන්, උත්තල අවතල වෙන්න පුළුවන්. මේ දෙදෙනාට තියෙනවා වෙන වශයෙන් වෙච්ච නාභීය දුරවල්. අපි හිතමු මෙයාගේ නාභීය දුර F1 මෙයාගේ නාභීය දුර F2. එතකොට මේ දෙදෙනාම නිසා මේ උත්තල කාචේ නාභීය දුර නිසා එයාට ඇති වෙන බලයක් අපි ඒකට P1 කියලා ගන්න පුළුවන්. F2 නිසා ඇති වෙන බලයක් අපි ඒකට P2 කියලා ගන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේකේ සංයුක්තය ගන්නකොට මේක සංයුක්ත කාචයක් විදිහට ක්‍රියා කරද්දී ඒක උත්තල කාචයක් වෙන්නටත් පුළුවන්, සමස්තය අවතල කාචයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මෙතනින් එන කිරණයක් මේ උත්තල කාචයෙන් කරන්නේ අභිසරණය කරනවා. ඇතුළට නමනවා. අවතල කාචයෙන් කරන්නේ ඉවතට නම. ඒ කියන්නේ අපසරණයට කරනවා. අපසරණයට ලක් කරනවා. ඒතර ওই දෙදෙනාගේම සංප්‍රයුක්ත අවසාන වශයෙන් ගත්තොත් සමහරක් විට මෙතනින් එන කිරණ විහිදිලා එන කිරණ නාභිගත කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අභිසරණය කරන්නට පුළුවන්. එහෙනම් අපි කියනවා සංප්‍රයුක්ත කාචය උත්තල කාචයක් වගේ හැසිරෙනවා කියලා. අපි ඒකට හොයාගන්න පුළුවන් දේ තමයි මෙයාගේ සංප්‍රයුක්ත කාචයේ බලය P කියලා ගත්තොත් මේ සංයුක්ත කාච බලය P කියලා ගත්තොත් ඒකේ ඒ බලය සමාන වෙනවා මේ කාච දෙකේ බලවල එකතුවට. ඔන්න ඕක තමයි තියෙන සම්බන්ධය. ඒතර ඒ වගේම අපිට ඕනනම් මුළු කාචේ එහෙම නැත්නම් සංප්‍රයුක්ත කාචේ නාභිය දුර බලය ඇසුරින් ලියන්න පුළුවන්. බලය කියලා කියන්නේ එකයට F නේ. ඒතකොට මේ තියෙන සංප්‍රයුක්ත කාචේ නාභිය දුර. හරිද? ඒක සමාන වෙනවා එක් එක් කාචේ නාභිය දුර වල පරස්පරය එකතුවට. ඔන්න ඔය විදිහට සමාන වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට තියරි එකක් තියෙනවා අපි ආලෝකයේ දිගෙන ගන්න. මේ ඔස්සේ අපිට පුළුවන් මේ ගානට පිළිතුර සපයා ගන්න. හැබැයි මතක තියාගන්න බලයට ආදේශ කරනකොට අපි දන්නා උත්තල කාච වලට බලය ධන ලෙසත් අවතල කාච වලට බලය ඍණ ලෙසත් ආදේශ කරන්නට ඕනේ. එහෙම ආදේශ කරලා බැලුවොත් ඕගොල්ලන්ට දීලා තියෙනවා සංයුක්තයේ බලය 44යි ඩයොප්ටර්ස් ධන ලෙස දීලා තියෙන්නේ. ඒ වගේම ඔබට දීලා තියෙනවා එක් කාචයක බලය ඩයොප්ටර්ස් 40යි. එහෙනම් අපිට ලස්සන ලැබෙනවා පිළිතුර අනෙක් කාචයේ බලය ඩයොප්ටර්ස් 4යි D කියලා. දැන් හොයන්න කියන්නේ ඒ කාචයේ නාභිය දුරනේ. දැන් එහෙනම් අපි P2ට අපිට ආදේශ කරන්න පුළුවන් 1යට F2 සමානයි P2. එහෙනම් F2 සමානයි 1යට 4යි. මේක ඉන්නේ මීටර්ස් වලින්. අපි සෙන්ටිමීටර්ස් කරොත් මේක එනවා 25යි සෙන්ටිමීටර්. ඔය ආකාරයට මට පුළුවන් වෙනවා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපය ගන්න. රයිට්? එහෙනම් පිළිතුර අපි දන්නවා උත්තරේ එන්නට ඕනේ. උත්තරය 4. හොඳයි දැන් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු වෙමු. දෙවෙනි ප්‍රශ්නේ ඔබ හොඳට කියවලා බලන්න. මෙහිදී කියන්නේ මේ කාචයක් තියලා තියනවලු වස්තුවක් සහ තිරයක් අතරමැද. රයිට් මෙන්න මේ විදිහට කාචයක් තියලා තියනවා කියලා කියනවා. මේ තියෙන වස්තුව අපි මෙතනින් වස්තුව නැද ගම මේ තියෙන්නේ කාචේ සමා වෙන. මේ තියෙන්නේ තිරය කියලා හිතමු අපි. හරිද? එතකොට ඔන්න ප්‍රධාන අක්ෂරය මතම තියාගත්ත මේ විදිහට කාචය. ඔන්නම අපි උපකල්පනය කරමු. එතකොට මම මේ ගාන හදන්න කලින් පොඩි අතිරේක දැනුවත් කිරීමක් ඔබට කරන්නම්. මේ තියෙන වස්තුවනේ මේ වස්තුව සහ තිරය අතර පවතින ඕන දුර මම ගත්තොත් කැපිටල් D කියලා. වස්තුව හා තිරය අතර පවතින දුර කැපිටල් D කියලා ගත්තොත් මේ කාචයේ උත්තල කාචයේ නාභිය දුර F කියලා ගත්තොත් මේක අනිවාර්යෙන් උත්තල කාචයක් සඳහා පමණයි මේ තීරික වළංගු වෙන්නේ. මොකද උත්තල කාචයකින් අපිට තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන් උත්තල කාචයකින්
තිරයක් මත තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නට නම් අනිවාර්යෙන් මේ සම්බන්ධතාවය සපුරාලන්නටම ඕනේ. මොකක්ද? වස්තුව සහ තිරය අතර පවතින දුර කැපිටල් D අනිවාර්යෙන් විශාල හෝ සමාන වෙන්නට ඕනේ කාචයේ නාභිය දුරේ 4 ගුණයකට. එක්ක සමාන වෙන්න ඕනේ නැත්නම් විශාල වෙන්නට ඕනේ. මේ තියරි එක මේක අනිවාර්යෙන් අපි සිලබස් එක ඇතුලේ තියෙන තියරි එකක්. ඒක නිසා අනිවාර්යෙන් ඔබ තේරුම් ගන්නට ඕනේ කාචයේ නාභිය දුර සෙන්ටිමීටර් 10යි කියලා දීලා තියෙනවා නම් වස්තුව සහ තිරය අතර පරතරය සෙන්ටිමීටර් 30යි කියලා දීලා තියෙනවා නම් ඔබ අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනේ තාත්වික ප්‍රතිබිම්බයක් කවදාකවත් තිරය මත ඇති වෙන්නේ නැහැ. මොකද නාභිය දුරේ 4 ගුණය සෙන්ටිමීටර් 40ක්. 40කට වැඩි වෙන්න ඕනේ. එතකොට D සමානයි 4F වුණොත් මතක තියාගන්න අනිවාර්යෙන් අපිට ලැබෙන්නේ යම් කිසි ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේදී අනිවාර්යෙන් තාත්වික ප්‍රතිබිම්බයක් තිරය මත හම්බ වෙනවා. ඒ ස්ථානයේ තමයි හරියටම වස්තුවත් තිරයත් අතර පවතින දුරේ මධ්‍ය ලක්ෂයේ තිබ්බාම තමයි තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. මම කියන එක තේරෙනවද? හරියටම මෙන්න මේ පිහිටුම ගත්තොත් කාචයේ තියන පිහිටුම ගත්තොත් D බෙදීම දෙකක් වෙනවා. D බෙදීම දෙකක් දුරින් තමයි තිබ්බාම අපිට තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ කොයි අවස්ථාවේද? මෙන්න මේ කියන අවස්ථාවේ D සමානයි 4F වෙලාවේදී. අපි හිතමු D 4F ට වඩා විශාල වෙච්ච අවස්ථාව ගත්තොත් මොකද වෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේදී තේරුම් ගන්න පිහිටුම් දෙකක් ලැබෙනවා තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන. ඒ පිහිටුම් දෙකේ තියෙන විශේෂත්වය තමයි මේක තිරය නම් මේක වස්තුව නම් කාචය අපි හිතමු මෙන්න මේ වගේ දුරකින් තිබ්බා. වස්තුවේ සිට කාචයට තියෙන දුර අපි කියනනේ වස්තු දුර. එතකොට කාචයේ සිට තිරයට තියෙන දුර අපි කියන්නේ ප්‍රතිබිම්බ දුරනේ. මොකද ප්‍රතිබිම්බය හැදෙන්නේ තිරය මත. එතකොට මේ වෙලාවේදී අපි තුන් මේ පළමු පිහිටුමේදී අපිට මෙහෙම ලැබෙනවා. ඒ වගේම දෙවෙනි පිහිටුමක් ලැබෙනවා. දෙවෙනි පිහිටුමේදී තිරයට ලංව කාචය ලැබේවි. මෙන්න මේ විදිහට තිරයට ලංව. ඒ වෙලාවේදී තියෙන විශේෂත්වය තමයි වස්තු දුර බවට පත් වෙන්නේ කලින් අවස්ථාවේ ප්‍රතිබිම්බ දුරම තමයි. දැන් මේ වෙලාවේ වස්තු දුර u0 කියලා ගත්තොත් u0 සමාන වෙනවා කලින් අවස්ථාවේදී ප්‍රතිබිම්බ දුරට ලැබිච්ච විශාලත්වයේ තියෙන ඒ විශාලත්වය සමාන වෙනවා. මේ වෙලාවේදී ප්‍රතිබිම්බ දුර v0 කියලා ගත්තොත් v0 සමාන වෙනවා කලින් අවස්ථාවේ වස්තු දුරට. ඒ කියන්නේ මේ දෙදෙනා හුවමාරු වෙනවා. මෙන්න මෙහෙම තියරි එකක් තියෙනවා කියලා ඔබ තේරුම් ගන්නට ඕනේ. හරිද? එතකොට මේ වෙලාවේදී අපිට එන විශාලණය ගත්තොත් රේඛයේ විශාලන අපිට එන්නේ v බෙදීම u. මම කෙනෙක් හරියනේ මේ වෙලාවේදී පළමු අවස්ථාවේදී විශාලණය එන්නේ m1 v බෙදීම u. දෙවෙනි අවස්ථාවේදී විශාලණය එන්නේ අපිට v0 බෙදීම u0. එතකොට අපි දන්නවා v0 කියලා කියන්නේ u u0 කියලා කියන්නේ v. එතකොට ඔබට පැහැදිලි ලෙසම තේරෙනවා ඇති මේ වෙලාවේදී m1 සහ m2 අතර සම්බන්ධයක් තියෙනවා. මොකද m1 කියලා කියන්නේ v බෙදීම u, m2 කියලා කියන්නේ u බෙදීම v. ඒක ආදේශ කළා ගත්තොත් මේකේ පරස්පරයේනේ සම්බන්ධයක් එනවා. m1 කියන්නේ 1යට m2. මේ දෙදෙනාගේ ගුණිතය ගත්තොත් එකක් වෙනවා. ඒ අවස්ථා දෙකේ එහෙම නැත්නම් පිහිටුම් දෙකට අදාළව රේඛී විශාලන වල ගුණිතය එකක් වෙනවා. මෙන්න මෙවැනි ආකාරයක තියරි එකක් තියෙනවා කියලාත් ඔබ අමතක කරන්නට එපා. මම මේ අතිරේක දැනුමක් තමයි ඔබත් සමග බෙදාගත්තේ. හරිද? ඒකත් එහෙනම් ආලෝකයේ සම්බන්ධ වැඩ කරනකොට හොඳ අවබෝධයක් ඇතුව තියාගන්න. හරිද? හොඳයි. දැන් මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ. හොඳයි. දැන් මෙතනදී කියන්නේ මම ලස්සන කතන්දරයක්. මම තිරේ පොඩ්ඩක් ඈතින් ඇඳ ගන්න මේ ගානට එනකොට. හරිද? මම තිරේ ටිකක් ඈතින් ඇඳගත්තා. ඔබට ටිකක් තේරෙන්නට ඕන නිසා. මේ වෙලාවේදී කියන්නේ මෙන්න මේ විදිහට කිරණ ගමන් කරනවා. කොහොමද? වස්තුව තිබ්බා කිරණ මේ විදිහට ගමන් කරනවා. ගිහිල්ලා මම ලක්ෂ්‍ය වස්තුවක් ගන්න. හරිද? මේ ගාන පැහැදිලි කරන ලක්ෂ්‍ය වස්තුවක් ගන්න එක ලේසි නිසා. දැන් ඔන්න තිරය මත මේ විදිහට ගිහිල්ලා කිරණ නාභිගත වෙනවා. එතකොට ඔන්න දැන් අපි දන්නවානේ මේ වෙලාවේදී ඇති වෙන්නේ මොකක්ද? මේ වෙලාවේදී තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. තිරය මතනේ ප්‍රතිබිම්බය ඇති වුනේ. ඔන්න I1 ඇති වුණා. දැන් මේ වෙලාවේදී කියනවා කාචය සහ තිරය අතරට මෙන්න මේ වගේ කුට්ටියක් ගෙනල්ලා තියෙනවලු. මොන කුට්ටියද? වීදුරු කුට්ටියක්. වර්තනාංකය μh. තිබ්බ ගමන් මොකද වෙන්නේ? ඔබ තේරුම් ගන්න තිබුණ ගමන් අපි හිතමු එක කිරණයක් ගමු. මේ යන කිරණය ගත්තොත් මුලින්ම මේ පළවෙනි පෘෂ්ඨයට පතනය වෙච්ච ගමන් අපි දන්නවා වෙන්න ඕන දේ මේක විරල මාධ්‍යයක් මේක ගහනතර මාධ්‍යයක්. එහෙනම් අභිලම්බයේ දෙසට මෙන්න මේ විදියට නැමෙනවා. අභිලම්බයේ දෙසට මේ විදියට නැමෙනවා. නැමිලා නැවත මෙතනින් එළියට යනකොට අපි දන්නවා මොකක්ද වෙන්නේ? අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මේ වෙලාවේදී මට ඕනනම් මේ චුට්ටක් කිරණ සටහන ලොකුවට ඇඳගත්තා නම් මට හිතෙනවා ඔබට මීටත් වඩා පැහැදිලි වෙයි කියලා. ඒ නිසා මම මේ පහලින් ඇඳලා තියෙන කිරණ සටහන මම පොඩ්ඩක් ආනත ගතිය වැඩි කරන්නම්. එතකොට ඔබට තේරෙයි මීට වඩා.
මම මෙහෙම ගන්නම්. මෙන්න මෙවැනි ආකාරයකට කිරණය ගියා. ඔන්න මෙතනට නාභිගත වුණා. ඔන්න ඔහම ගන්න. මම හිතනවා මේක ඔබට සාර්ථකව එතකොට රූප සටහන පැහැදිලි වෙයි. දැන් බලමු. දැන් ඔන්න මෙතනදී අභිලම්බය මේ පතනයේදී මම අභිලම්බය අඳගත්තොත් අපි දන්නවා මේකෙදි වෙන්නේ අභිලම්බයේ දෙසට නැමෙන්න බෑ කිරණය. ඔන්නම අභිලම්බයේ දෙසට දැන් ওই විදිහට නැමෙනවා. නැමිලා දැන් මොකද වෙන්නේ ආයේ ඊළඟ වර්තනයේදී ඊළඟ පෘෂ්ඨයෙන් වර්තනයේදී නැවත මෙයා විරල මාධ්‍යයකට යන්නේ. එතකොට දන්නවා අභිලම්බයෙන් ඈතට යන්නේ. මෙහෙම යන්න තිබිච්ච කිරණය දැන් අභිලම්බයෙන් ඈතට ගිහිල්ලා මෙයාට සමාන්තරව යන්නේ කියලා ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ කලින් යන්න තිබිච්ච කිරණය දිනනවානේ. මෙහෙම යන්න තිබිච්ච කිරණයට සමාන්තරව මෙයා දැන් ගමන් කරනවා. අපි ඒකට කියනවා වීදුරු කුට්ටියකදී පාර්ශවික විස්ථාපනයකට ලක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කිරණය නිකන් මෙහෙන් ආවා වගේ පේන්නේ. සමාන්තරව යන්නේ. හරිද? වර්තනය ලක් වුණාට පස්සේ සමාන්තරව යන්නේ. හැබැයි පාර්ශවික විස්ථාපනයක් මෙන්න මේ වගේ යම් කිසි සිම්පල් D ප්‍රමාණයක් අපි දුමු පාර්ශවික විස්ථාපනයකට ලක් වුණා. දැන් මේ වෙලාවේදී ඔබ හිතන්න මේ කාචයෙන් මැද්දෙන් යන මේ කිරණය මැද්දෙන් යන කිරණය වීදුරු හරහා ගියා කියලාත් ඒක වෙනස් වෙනවද? ඒක වර්තනයට ලක් වෙන්නේ නැහැනේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා වීදුරු හරහා ලම්බක වදින්නේ. ඔක දිගටම යනවා. ඒ කිරණය මෙහෙම දිගටම යනවා. එතකොට එකතු වෙන්නේ මෙන්න මෙතනදී. දැන් අලුත් ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙතන. මොකද වීදුරු කුට්ටිය තිබ්බට පස්සේ පාර්ශවික විස්ථාපනයේ ලක් වෙලා මේක දැන් ටිකක් ඈතට ගිහිල්ලා තමයි එකතු වෙන්නේ. තේරුණාද මම මේ කියපු එක? දැන් කිරණ එකතු වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. තිරය ගිහිල්ලා දැන් තියන්න ඕනේ මෙතනට. තිරය ගිහිල්ලා මෙතන තිබ්බ ගමන් දැන් අපිට ගානේ කියලා තියෙනවා. එතනදී තිරය ගමන් කරලා තියෙන දුර සිම්පල් D කියලා. මෙතන සිම්පල් D තියාගත්තොත් ගැටලුවක් නිසා මම මේක x කියලා ගන්නවා. හරිද? පාර්ශවික විස්ථාපන x කියලා ගන්නවා. තිරය එහෙනම් සිම්පල් D දුරක් පිටිපස්සට ගත්තලු. මොකද්ද මේ වීදුරු කුට්ටියත් එක්ක එහෙනම් තියෙන සම්බන්ධතාවය මේකත් එක්ක? මොකද වීදුරු කුට්ටිය ඝනකමනේ හොයන්න කියන්නේ. ඝනකම අපි t කියලා ගමු. දැන් ඔබ දන්නවද තියරි එකක් තියෙනවා. මෙන්න මේ තියරි එක වීදුරු කුට්ටියක් තියලා තිබ්බොත් වස්තුව මෙහෙම පහලින් තියෙනවා නම් කිරණ මේ විදියට ගමන් කරද්දී ওই විදියට වර්තනයට ලක් වෙලා මෙතන ඇති වෙනවා කියලා දීලා තියෙන ඕගොල්ලන්ට මෙන්න මේ වගේ දෘශ්‍ය විස්ථාපනයක්. රයිට්? දෘශ්‍ය විස්ථාපනයක්. මම ඒක D නෝට් කියලා ගත්තොත් මේ දෘශ්‍ය විස්ථාපනය වීදුරු කුට්ටිය ඝනකමත් එක්ක ලියන්න පුළුවන් කියලා ඔබ දන්නවා. D නෝට් සමානයි t වතාවක් 1 ඍණ 1 යට වීදුරු වල වර්තනාංකය μ කියලා ගත්තොත් 1 යට μ. ඒතර වාතයේ වර්තනාංකය n සමානයි 1යි. හරිද? ඒක නිසායි මෙතන එකක් කියලා. වෙන මාධ්‍යයක් තිබ්බනම් ඒ මාධ්‍ය තමයි මේ උඩට එන්න ඕනේ එක වෙනුවට. හරිද? දැන් එහෙනම් මේ විදිහට අපිට මේ දෘශ්‍ය විස්ථාපනය සම්බන්ධ සමීකරණයක් ගොඩනගන්නට පුළුවන්. දැන් මෙතනදී තුනේ ඒ දෙයම නේද? මේ බලන්න හොඳට බැලුවොත් ඔබට මේ කිරණය මෙතන වස්තුව තිබිච්ච එක දැන් වස්තුව තියෙන්නේ මෙතන නෙමෙයි. කිරණය මෙතනින් එන්න ආසේ තමයි යන්නේ. මෙතනින් මැද්දෙන් යන කිරණය මෙහෙම යනවා. එතකොට මෙතනින් වස්තුව තිබ්බනම් ලම්බකව යන කිරණයයි මේ විදිහට විස්ථාපන වෙලා යන කිරණයයි මේ ඔබට පේන්නේ දෘශ්‍ය විස්ථාපනය. එහෙනම් ඔබට පෙන්වන්නේ මේ දුර නේද D නෝට් කියලා. හොඳට බැලුවොත් මේ දුර තමයි D නෝට් වෙන්නේ. හොඳට හිතලා බලන්න. එතකොට ඒ දුර D නෝට් වුණොත් දැන් ඔබ දන්නවා මේ කිරණ දෙකම සමාන්තරව යන්නේ. සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක මෙයත් තිරස් රේඛාවක්, මෙයත් තිරස් රේඛාවක්. මේ තිරස් රේඛාවේ පළල D නෝට් නම් එහෙනම් මෙතන පළලත් D නෝට් වෙන්න ඕනේ. එහෙනම් D සමානයි D නෝට් බවට පත් වෙනවා. එහෙනම් මේ වෙලාවේදී මේ විදුරු කුට්ටියෙන් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය සමාන වෙනවා තිරය පස්සට ගෙනිච්ච දුර. එහෙනම් කෙලින්ම මෙතනට දාන්න පුළුවන් අපිට මේ සමීකරණයට දාන්න පුළුවන් D නෝට් වෙනුවට D. t වතාවක් 1 ඍණ 1 යට μ. මේක සුළු කරගත්තා නම් හරි. එහෙනම් t කියන්නේ D බෙදීම 1 ඍණ 1 යට μ. උත්තරය අපිට ලැබෙනවා එහෙනම් 3 කියලා හරි ලස්සනට පිළිතුරක් ලැබෙනවා. දැන් මං හිතනවා ඔබට මේ ගාන බොහොම ලස්සනට පැහැදිලි වෙන්නට ඇති කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි යමු තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි උදාහරණය කියන්නේ තුන්වෙනි ප්‍රශ්නය. හරිද? මේකේ කියන රූප සටහනේ පෙන්වන ඇති කිරණ සටහන අනුව වර්තනාංක අතර සම්බන්ධතාවය ලස්සනටම තියෙන්නේ මොකක්ද කියන්නේ? ඔබට පේන දැක්ක ගමන් තේරෙනවා මේ තියෙන්නේ මොකක්ද මේ? මේ තියෙන්නේ අවතල කාචයක් වගේ තමයි පේන්නේ. නමුත් අපි අවතල කාචයක් කියලා කිව්වහම ඒකටත් තේරුමක් තියෙන්න බෑ. අවතල කාචයක් කියලා කියනවනම් හරිද? එතකොට හොඳට බලන්න මෙතන μ1 හරිද? ඇතුලේ තියෙන්නේ μ. මෙතන μ2. අවතල කාචයක් කියලා කිව්වහම මේ හැඩය දැක්කම අවතල කාචයක් කියලා කියන්නට එපා. අවතල කාචයක ප්‍රධාන අරමුණ තමයි එයා කිරණ අපසරණයට ලක් කිරීම. දැන් බලන්නකො මෙයා උත්තල කාචයක් වගේනේ වැඩ කරන්නේ.
ඒ කියන්නේ ඇත්තටම වීදුරු කුට්ටියක් ඇතුලේ මේ වගේ වාත කුහරයක් මේ හැඩයට හදලා තිබ්බනම් ඇත්තටම මේක පැහැදිලි ලෙසම උත්තර කාචයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. වාතය තුල මේ වගේ හැඩයට වීදුරු කුට්ටියක් තිබ්බනම් ඒක අවතල කාචයක්. හැබැයි වීදුරු තුල මෙන්න මේ හැඩයට වාත කුහරයක් හදලා තිබ්බනම් ඒක උත්තර කාචයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒක ඉස්සෙල්ලා ඔබ තේරුම් ගන්නට ඕනේ. හරිද? මොකද මේකේ ගහනතර ඉඳලා විරල යනකොට විරින ඉඳලා ගහනතර යනකොට ඇතුළට තමයි නැමෙන්නේ. ඒක තේරුම් ගන්නට පුළුවන් මම මේ මෙතනින් පැහැදිලි කරගත්තොත්. ඔබ තේරුම් ගන්න මෙතන දැන් මෙතන තියෙන හැඩයන් දෙකක් නේ. මෙතන ඔබට පේනද මෙන්න මේ වගේ වක්‍රතා හැඩයක් තියෙනවා. එතකොට පැහැදිලි ලෙසම මේතන අභිලම්බයක් ඇඳගත්තොත් මේ දෙක මාධ්‍යයන් දෙකක් වුණා නම් එක්ක අභිලම්බයේ දෙසට නැත්නම් අභිලම්බය ඉවතට යන්න බෑ. එහෙම ගියේ නැතුව නිකාම්ම යනවා කියලා කියන්නේ μ1 μට සමාන වෙන. ඒ කියන්නේ එකම මාධ්‍යය. මේ හැඩයක් නිකන් කපලා තිබුණාට මේ රූපසරණ ඇඳලා තිබුණාට μ1 කියන්නේ μම තමයි. ඒකනේ මේ කිසිම දෙයක් වෙන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් මාධ්‍ය දෙකකට යනකොට කිරණය වෙනස් වෙන්න ඕනේ. වර්ධනය වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් μ1 සමානයි μ කියලා. දෙවෙනි කාරණාව තමයි මෙන්න මේකේ. ඇතුලේ වාතයේ තියෙන එළිය වීදුරු. ඒ කියන්නේ එළියේ තියෙන වර්තනාංකය වැඩි ඇතුලට වඩා. පැහැදිලිවම කියන්න පුළුවන් එහෙනම් μ2 විශාලයි μට වඩා. මම ඒක කොහොමද කියන්නේ ලස්සනටම පැහැදිලි කරන්නේ කොහොමද? අපිට දැන් මේ කිරණය අපිට මෙහෙම ඇතුලට නැමෙනවා කියලා. මෙන්න මෙහෙම ඇතුලට නැමෙනවා කියලා හිතමු. දැන් මම මෙතනට අදාළව අභිලම්බයක් අඳිනවා. රයිට්. මම මෙහෙම හිතන්න මෙහෙම ඇතුලට නැමෙනවා කියලා අරගන්නවා. මම ඇතුලට රයිට්. මම වක්‍රතාවට වැඩි කරගන්න නැත්නම් ඒක පැහැදිලි කරන්න අමාරු නිසා. හරිද? ඔන්න ඔහම ඇතුලට නැමෙනවා කියලා හිතන්න. එතකොට මම මේකට අදාළව අභිලම්බය ඇඳොත් හොඳට බලන්න අභිලම්බය ඇඳොත් මේ තියෙන වක්‍රතාවයට අදාළව මම අභිලම්බය අඳිනවා. මෙන්න මෙහෙම. මේ තියෙන යාට අදාළ අභිලම්බය. ඒතර ඔබට පේනවා ඇති මේ කිරණ යන්න තිබුණේ මෙහෙට. යන්න තිබුණේ මෙහෙට. යන්න තිබිච්ච එකෙන් දැන් ඔබට පේනවා ඇති අභිලම්බයේ දෙසට නේද මෙයා නැමිලා තියෙන්නේ. අභිලම්බයේ දෙසට නැමෙනවා නම් අනිවාර්යෙන් අපි දන්නවා මේක විරල වෙන්න ඕනේ මේක ගහනතර වෙන්න ඕනේ. එහෙනම් μ2 විශාල වෙන්න ඕනේ μට වඩා. දැන් තේරෙනවා නේද ඒක ආවේයි කියලා. දැන් එහෙනම් මේ සම්බන්ධතාවයේ තියෙන පිළිතුර අපිට ගත්තොත් අපිට ලැබෙන්නේ μ2 විශාල වෙන්න ඕනේ μට වඩා. ඒ වගේම සමාන වෙන්නත් ඕනේ μ2 විශාල වෙන්න ඕනේ μට වඩා. එහෙනම් උත්තරය 3 තමයි අපිට ගන්නට පුළුවන් වෙන්නේ. මේ ආකාරයට අපිට තුන්වෙනි ප්‍රශ්නයටත් පිළිතුරු ලබා ගන්නට පුළුවන් වෙනවා. දැන් අපි යමු 4 වෙනි ප්‍රශ්නයට. මේකේ කියන වාතයේ සිට වීදුරු මාධ්‍යයකට ආලෝක කිරණ ඇතුළු වෙනකොට අපි දන්නවා විරල ඉඳලා ගහනතර එන්නේ. ඒතර අභිලම්බයේ දෙසට නැමෙනවා. නේද? එහි තරංගායාම අඩුවේ. අපි දන්න එකම දේ තමයි ඔබ තේරුම් ගන්නට ඕනේ මාධ්‍යයක් දෙකක් කරා ගමන් කරනකොට අපි තරංගවලදී ඉගෙන ගන්නවා සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. v = f λ කියලා අපි අහලා තියෙන්නේ. එතකොට සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් සංඛ්‍යාතය උක්ත කරගත්තොත් මේ නියතය වෙනස් වෙන්න බෑ. මාධ්‍යෙන් මාධ්‍යයකට යනකොට අපි දන්නවා එයාගේ තරංගායාමය වෙනස් වෙනවා. ඒ වගේම වේගයත් වෙනස් වෙනවා. නේද? එතකොට අපි දන්නවා වාතයේ ගමන් කරනකොට හරිද? ඒ කියන්නේ විරල මාධ්‍යයක ඉඳලා ගමන් කරනකොට හරිද මේක අපි වීදුරු කියලා හිතමු. වාතයේ ඉඳලා වීදුරු වලට යනකොට විරල මාධ්‍යයකදීට වඩා ගහනතර මාධ්‍යයකදී වේගය අපි දන්නවා අඩු වෙනවා කියලා. විරල මාධ්‍යයකදී වේගය වැඩි. හරිද? ආලෝක කිරණ දැන් ගමන් කරන. වීදුරු වලට යනකොට වේගය ඉබේම අඩු වෙනවා. හරිද? දැන් එතකොට අඩු වෙනවා කියලා කියන්නේ වේගය අඩු වුණොත් වීදුරු වලට එනකොට වේගය අඩු වුණොත් අපි දන්නවා තරංගායාමය නැත්නම් ඉබේම අඩු වෙන්නට ඕනේ. ඒක තේරුම් ගන්නට ඕනේ. එහෙනම් වාතයේ ඉඳලා වීදුරු මාධ්‍යයකට ආලෝක කිරණ ඇතුළු වෙනකොට පැහැදිලි කරන්න පුළුවන් වේගය අඩු වෙනවා. ඒක නිසා තරංගායාමය අඩු වේ. එහෙනම් 4ට පිළිතුර විදියට ගන්නට වෙන්නේ අපිට 1 අනිත් ඔක්කොම වැරදි කියලා හිතන්න පුළුවන් නේ. තරංගායාමය වැඩි වේ වැරදි, සංඛ්‍යාතය වැඩි වේ කොහොමත් වැරදි. තරංගායාම සංඛ්‍යාතය වෙනස් වේ. සංඛ්‍යාතය තිබ්බොත් වැරදි. කිසිදු වෙනසක් නොවේ කියන එකත් වැරදි. එහෙනම් පිළිතුර 1 හෝ 2 වෙන්න ඕනේ. පිළිතුර 1. හරිද? ඔන්න ඔය ආකාරයට අපිට 4 වෙනි එකට පිළිතුරු සපයන්න පුළුවන්. දැන් ඔබට තිරයේ දිස් වේවි 5 වෙනි ප්‍රශ්නේ ඉඳලා 9 වෙනි ප්‍රශ්න වෙනකන් ඒකත් ඉක්මනට හදලා බලන්න. අපි සාකච්ඡා කරන්න පටන් ගමු. හොඳයි. 5 වෙනි ප්‍රශ්නයේදී ඔයගලන්ට අදාළ රූප සටහන මම මෙතන ඇඳගෙනම තියෙනවා. මේස් කියන වස්තුවෙන් දැන් ඔන්න ආලෝක කිරණ මේ වීදුරු කුට්ටිය හරහා ගමන් කරනවා. මේකට ඔබට පේන ඇති දත්ත ගොඩක් දීලා තියෙනවා. වීදුරු කුට්ටියක් තියෙනවා, ඝනකම දීලා තියෙනවා, වර්තනාංකය දීලා තියෙනවා. අවසානයේදී අහන්නේ කිරණ නිර්ගත වුණාට පස්සේ නිර්ගත කිරණවල අපසාරී කෝණය කොතරම්ද කියලා. දැන් මේ පතන කිරණවල අපසාරී කෝණය ඔබට දීලා තියෙනවා මේ ඇල්ෆා කියලා. රයිට්?
ඒ වෙලාවේදී අපසරණ වෙලා යන කෝණය ඇල්ෆා කියලා දීලා තියෙනවා. ඒතර අපි බලන්න ඕනේ මේ වීදුරු කුට්ටියෙන් නිර්ගමනය වුණාට පස්සේ කොහොමද මේගොල්ලෝ එහෙම නැත්නම් අපසරණය වන කෝණය කොහොමද නිර්ගත වුණාට පස්සේ right? එතකොට අපි කරන්න ඕනේ බොහොම සරල දෙයක්. අපි දන්නවා මේකේ අපේ තියරි එක පාවිච්චි කරොත් මෙතනදී මේ විදිහට අභිලම්බ දෙසට අපගමනය වුණා නැවත මෙයාට සමාන්තර වෙන විදිහටම ගමන් කරනවා. ඇයි එහෙම වෙනවා කියලා කියන්නේ මෙයත් වාතය මැද්දෙන් වීදුරු කුට්ටියක් තිබ්බ විතරයි. ඒතර අපි මෙයාගේ කිරණ එන්නාසේ ඇඳගත් එක ගත්තොත් හරියට මෙයාට සමාන්තර වෙනවා. ඔය වැඩේම නේද මෙතනත් වෙන්නේ. දැන් මෙතනත් අපි දන්නවා අභිලම්බයේ දෙසට මෙන්න මේ විදිහට ආපු කිරණය ඇතුළට නැමෙන්නට ඕනේ. ඇතුළට නැමුණා නැවත මොකද වෙන්නේ? right? මේ විදිහට අභ්‍යන්තරයට නැමුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැවත කිරණය මේ විදිහට යනවා. right? මේක හරියටම ඇඳ ගන්නටයි ඕනේ. ඔබට අඩි රූල් තියලා ඇඳ ගන්නට පුළුවන් වෙයි. එතකොට මේ කිරණය ආයේ මෙයාට සමාන්තර වෙනවා. එතකොට ඔබට තේරෙන එක දෙයක් තමයි මේ කිරණය තව ටිකක් ඇතුළට වෙලා හැබැයි එකම ආනතියෙන් තමයි නිර්ගමනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇල්ෆා ආනතියම තමයි අවස්ථා දෙකේදීම තියෙන්නේ. right? පතනය වෙද්දි තිබිච්ච අපසරණ කෝණයම තමයි නිර්ගමනය වෙනකොටත් තියෙන්නේ කියලා ඔබට තේරෙන්නට ඕනේ. කිරණය නිවැරදිව ඇඳගත්තොත් ඔබට මේ විදිහට ඒ ඇන්ගල් එක මේ. හරිද? එතකොට ඔබට මේකට උත්තරය හොයාගන්න මේ t සහ n වර්තනාංක කිසි දෙයක් ඕනේ නැහැ. ඒව ඔබ අතරමං කරලා තමයි දත්ත වැඩිපුර දීලා තියෙන්නේ. ඒත් ළමයි හිතනවා මේකට එහෙනම් දෘශ්‍ය විස්ථාපනය දාන්න ඕන නේද? අන්න ඒ වගේ දේවල් හිතාගෙන ළමයා හදන්නට උත්සාහ කරනවා. මේක ඔබට නිකම්ම උත්තරේ ගන්නට පුළුවන්. උත්තරේ එන්නේ ඇල්ෆා කියලා. ඒ කියන්නේ පහට උත්තරය දෙකම තමයි. හරිද? හොඳයි. දැන් ඔන්න අපි යනවා මේ 6 වෙනි ප්‍රශ්නය. හොඳයි 6 වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ හරි සුවිශේෂී ගානක්. මම ඒක නිසා කලින්ම රූපසටහන ඇඳගත්තා. එතකොට මට ඒක හොඳට පැහැදිලි කරන්නට පුළුවන් වෙනවා. දැන් ඔන්න ඔබට පේනවා ඇති මෙතන දැන් මේ නිකන් හිස් බීකරයක් තියෙන්නේ. හිස් බීකරය මීටර් සමායන 3h උසයි. හරිද? 3h උසයි කියලා දීලා තිනවා මේ බීකරයේ ඇතුලේ පතුලේ ඉඳලා h උසකින් වස්තුවක් තියෙනවා. මේ විදිහට right ඊට පස්සේ මට මේක කියලා තිනා 2h උස වෙන දැන් ද්‍රවයක් දාන්න කලින් මම බලනකොට පේනවලු මේ මට්ටමේ හරියට බීකරේ ඉහළ මට්ටමේ ඉඳලා බැලුවොත් එයාට පේනවලු පැත්තෙන් බලද්දි හරියටම මෙන්න මේ උස පේනවලු හරිද මෙන්න මේ එතන ගානේ ලස්සනට කියලා තිනා මෙතන සිදුරක් ඇඳලා තිනා සිදුර ඇඳලා තියෙන හරියට බීකරේ ඉහළම කෙළවරේ ඉඳලා මේ ඉහළම කෙළවරෙන් බලනකොට හරියටම මේ කියන වස්තුවේ ඉහළ කොටස පේනවලු දැන් මේකට ද්‍රවයක් දානවා හරිද? ඒතර දාන ද්‍රවයේ වර්තනාංකය ගැන කියලා නැහැ. ඒක තමයි හොයන්නේ කියලා දෙන. අපි ඒක n කියලා ගමු. එතකොට දැම්මට පස්සේ දාන්නේ 2h ප්‍රමාණය මට්ටමට තමයි ද්‍රවය දාලා තියෙන්නේ. දාපු ගමන් මොකද වෙන්නේ? එයාට මේ 15ම ලක්ෂෙලු දැන් මේ සිදුරෙන් පේන්නේ. හරිද? දැන් එහෙම ගාන හදන්න කලින් අපිට පුළුවන් මේක ජ්‍යාමිතික මෙන්න මෙහෙම හදාගන්න. කොහොමද හදන්නේ? උස 2h නම් right ද්‍රවය දාපු ප්‍රමාණය 2h නම් ඒ වගේම සමාන ප්‍රමාණයකින් මට පුළුවන් නේද මෙහෙම සමාන කොටස් දෙකකට එක හදාගන්න. ඒ වගේම බීකරේ උසත් 3h නේ. ඒ කියන්නේ හරියට මේක සමාන කොටස් තුනකට මට ලස්සනට ඇඳ ගන්නට පුළුවන්. එතකොට අපිට පිළිවෙලට මේ ගාන හදාගෙන යන්න අදහසක් එනවා ජ්‍යාමිතිකව. හරිද? දැන් එහෙනම් කරන්න තියෙන්නේ අපිට දෙවෙනි අවස්ථාවේදී කිරණ සටහන ඇඳගන්න එක. මොකද පතුලෙන් තමයි මේ විදිහට මෙතනට කිරණය ඇවිල්ලා තියෙන්නේ. මේ ආපු කිරණය මෙතනින් වර්ධනය වුණා ඔන්න 60 ගියා. ද්‍රවය දැම්මට පස්සේ තමයි මේ කිරණය තියෙන්නේ. මේ ද්‍රවය දාන්න කලින් මේ එන කිරණය. හරිද? උඩින් සහ පතුලෙන් එන විදිහට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ගාන හදාගෙන යන්න මං හිතනවා හරි සරලව ගාන හදාගෙන යන්න පුළුවන් මේ කියලා. වර්තනාංකයනේ හොයන්න කියලා තියෙන්නේ. හොඳම දේ මෙන්න මේ ද්‍රවය දැමූ පසු right ද්‍රවය දැමූ පසු මෙන්න මේ කියන ලක්ෂය A කියලා ගත්තොත් ඒහි වර්තනයට මම ස්නේල් නියමය දානවා. කොහොමද ස්නේල් නියමයෙන් n වතාවක් sin අපිට ඕන වෙනවා පතන කෝණයක I කියලා ගන්න මේක R කියලා ගන්නවා මම. හරිද? එහෙනම් sin I සමානයි එළිය වාතයේ තියෙන්නේ වර්තනාංක 1යි. එහෙනම් ඒක ලියන්න ඕනේ sin R. හරිද? ওই විදිහට සම්බන්ධතාවයක් හොයාගත්තා. ඒක දැන් එන්නමනේ හොයන්න ඕනේ. ඒ කියන්නේ sin R බෙදීම sin I. අපි sin R ටයි sin I ටයි යම්කිසි අගයක් හොයාගන්නටයි ඕනේ. හරිද? හොයාගන්නකොට දැන් මම බලනවා මෙයා I නම් හරිද? මෙයාත් සිරස එහෙනම් මෙයා I නම් මෙයාත් I වෙනවා. අපි ඒක දන්නවා. ඒක අපිට කියන අනුරූප කෝණ කියලා නේද? right. මේක I නම් මෙතනත් වෙන්න ඕනේ. දැන් මෙයා R නම් මෙයත් R වෙන්නටම ඕනේ. මම හිතන්නේ ඒකට කියන කෝණය මට මතක නැහැ.
ඒකාන්තර කෝණ කියලා මම හිතන්නේ කියන්නේ නේද? එකම රේඛාවක සිරස් රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් ඡේදන වුණාම මේ කෝණ දෙක සමාන වෙනවා. ඒකත් R වෙනවා. ওই සම්බන්ධතාව ගොඩනැගුවට පස්සේ සමහර වෙලාවට ළමයින්ට හිතෙනවා දැන් sin r කියන එක අපි ආලෝකයෙන් එහෙම කරනවානේ. ඊටමත් කුඩා බැවින් සලකා sin r tan r සමාන වුණොම tan i කියලා ලියන්න ළමයි උත්සාහ කරනවා. ඒක නම් කරන්න යන්න එපා. ඔබට පේනවානේ මෙතන තියෙන i සහ r කියන ඒවා කුඩා නෑ කියලා. මොකද මේ sin දැන් ඔබ ගන්න tan i ගත්තොත් tan i එන්නේ මෙතන tan i ගත්තොත් මෙන්න මේ පළල බෙදීම සම්මුඛ පාදයේ බෙදීම 2h. මේ විස 2h. දැන් මේකත් අපි දන්නවා බීකරේ යම්කිසි විශාලත්වයක් තියෙනවා මේකත් 2h. යම්කිසි මේ කුඩාම ඉතා කුඩා බීකර නෙමෙයිනේ මේවා අපිට හැට වෙන බීකර. මේ කෝණය ගත්තොත් සමහරට අංශක 45ක් 30ක් කුඩා කෝණ නෙමෙයි. ඒ කියන්නේ අපිට මෙහෙම ආසන්න වශයෙන් අරන් කියලා මේ කුඩායි කියලා අරන් මෙහෙම සම්බන්ධ හැම ගන්න යන්න එපා. හරිද? sin r වලින්ම sin i වලින්ම උත්තර ගන්නට ඕනේ. දැන් එහෙනම් මට sin i ලියන්න පුළුවන්. මේ දුර ප්‍රමාණය මම දන්නේ නැහනේ. ඇයි දන්නේ නැත්තේ? අපිට ඒක හොයාගන්න නැහැ. අපිට ඒක හොයාගන්නට වෙනවා. කොහොමද හොයාගන්නේ? හොයාගන්නකොට ඔබට තේරෙනවා ඇති මෙතන තමයි තියෙන එකම ගැටලුව. මොකද අපිට sin i ලියන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේ සම්මුඛ පාදයේ සහ මෙන්න මේ කර්ණය. කර්ණය දන්නේ නැහැ සම්මුඛ පාදය දන්නේ. දන්නේ මේ 2h කියන එක විතරයි. ලොකු ගැටලුවකට දැන් අපි මූණ දීලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේ ත්‍රිකෝණය ගැන. මම මේ කියන ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතුවොත් ඔබට පේනවා ඇති. ඔන්න ලස්සනට බලන්න මේ බීකරයේ පළල දීලා ඇති 2h කියලා. තත්ත්වයක් විදිහට. බීකරයේ පළල 2h නම් බලන්න උතර මෙතනත් 2h මෙතනත් 2h නම් අපිට මේක තේරෙනවා සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක අපි දන්නවා මේ කෝණ දෙක අංශක 45ක් වෙනවා. මේ එහෙනම් ආරොත් අංශක 45ක් වෙනවා. එහෙනම් ඔබට තේරුම් ගන්නට පුළුවන් මෙයා අංශක 45 කියන්නේ මෙතනත් ඍජුකෝණයක්. මේ කුඩා ත්‍රිකෝණයක් ගත්තොත් මෙයා අංශක 45 කියලා කියන්නේ මෙයාත් අංශක 45ක් වෙනවා. එහෙනම් මේ කුඩා ත්‍රිකෝණයත් සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මෙතන h නම් මේ පළලත් h වෙනවා. හරිද? දැන් එහෙනම් ලස්සන්ට අපිට මෙතන දුර ප්‍රමාණය ආවා. දැන් අපිට sin i ලියන්න පුළුවන් h බෙදීම කර්ණයේ විශාලත්වයේ කර්ණයේ විශාලත්වය මෙයාගේ වර්ගයයි මෙයාගේ වර්ගය මේ උසේ වර්ගයේ එකතුව. ඒ කියන්නේ 2h වර්ගයේ දාන h වර්ගයේ වර්ගමූලය. හරිද? අපිට කෙලින්ම මේ කර්ණයේ විශාලත්වය එනවා. පයිතකර සම්බන්ධය. ඔන්න sin i හොයාගත්තා. අපිට ඊළඟට තියෙන්නේ sin r හොයාගන්න. sin r හොයන්න දෙන්නේ r කියන්නේ sin r කියන්නේ 45 නේ. sin 45 කියලා ලියන්න පුළුවන්. මෙතනට දැම්මා sin 45 කියන්නේ 1යට මූල 2යි 1යට sin i. එතකොට මෙතනට ආදේශ කරාදී උඩයට මාරු වෙනවානේ. එහෙනම් මෙතන එන්නේ මේ 2h වර්ගය කියලා කියන්නේ 4h වර්ගය h වර්ගය 5h වර්ගය. බෙදීම h. මේකේ වර්ගමූලය එන්න ඕනේ නේ. රයිට්. ඔන්න ඔහම තමයි එන්න ඕනේ. දැන් අපි දන්නවා මේ h වර්ගය එළියට එනකොට h වෙනවා. ඒ h ට කැපිලා යනවා මේ පල්ලෙහා තියෙන h එක. ඉතුරු වෙන්නේ මූල 5. එහෙනම් මූල 5 බෙදීම මූල 2. දැන් ඔබට හිතන්නට පුළුවන් මෙවැනි උත්තරයක් තියෙනවද? බැලුවොත් අපිට පේනවා පිළිතුර 2 කියලා. මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. කවුරු හරි කෙනෙක් කෝණ ඉතා කුඩයි කියලා tan i දාගෙන හදාගෙන ගියොත් ඔබට මේකට ආසන්න විශාලත්වයක් ලැබෙනවා මිසක මේ උත්තරය හම්බෙන්නේ නැහැ. ඒ වැරද්ද කරන්න එහෙම යන්න එපා. හරිද? 6 වෙනි ප්‍රශ්නේ. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. හොඳයි. 7 වෙනි ප්‍රශ්නයට යනකොට මෙතන කියන්නේ ඔන්න ආය නැවත ඇස සම්බන්ධව කාරණාවක්. යම් තැනකට දෝෂ සහිත ඇසක් ඇත. අක්ෂිකාචය හා දෘෂ්ටිතානය අතර දුර දීලා තියෙනවා. right? දැන් ඔන්න අක්ෂිකාචය දෘෂ්ටිතානය අතර දුර තියලා. මේ තියෙන අක්ෂිකාචය මේ තියෙන දෘෂ්ටිතානය ඒ අතර දුර දීලා තියෙනවා අපිට කීයද? දීලා තියෙන්නේ 0.5. ඒ කියන්නේ අපි සෙන්ටිමීටර වලින් ලියාගත්තොත් 2.5යි සෙන්ටිමීටර. හරිද? වන නමුත් විවේකීව පවතින ඇසෙහි කාචයේ බලය ඩයප්ටර්ස් 45. විවේකීව පවතිනවා කියලා කියන අපි දන්නා මේම සමාන්තර වෙන කිරණ දෘෂ්ටිතානය මත හදනවා. එහෙනම් අපි දන්නා මේ වෙලාවේදී F එක කීයද කියලා නේ. ඒ වෙලාවේදී කියනවා මේ ඇසෙහි කාචයේ බලය ඩයප්ටර්ස් 45යි කියලා. right. එතකොට මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ? යම් තැනකට දෝෂ සහිත ඇසක් තිබුණොත් මේ දෝෂ සහිත ඇසේ අදාළව තමයි කියන්නේ නේද? හරි. එතකොට කියන්නේ ඈත පිහිටි වස්තු බැලීම සඳහා ඔහු පැළඳිය යුතු ශෝධක කාචක වර්ගයේ බලය හා කුමක් වේ යුතුද කියලා කියන්නේ. දැන් මෙතන අපි තේරුම් ගන්නට ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මෙයා අංශක 40 මේ දැන් මෙතන පේනවා 2.5 සෙන්ටිමීටර කියලා තියෙනවා. හරිද? එතකොට නිවැරදිව ගත්තොත් දාන්න ඕන කාචයේ සංප්‍රයුක්තය සුළු වෙලා අවසානයේදී මේක තමයි වෙන්න ඕනේ.
සම්ප්‍රයුක්ත අනිවාර්යෙන් මේකනේ වෙන්න ඕනේ. නමුත් අපි බලමු මේ වෙලාවේදී ඊට අදාළව අක්සිකාචයේ බලය හොයලා බලමු. බලය කියන්නේ 1/8 F. එතකොට 1/8 F කියලා කියන්නේ මෙතන ගත්තොත් 2.5යි. ඕක සෙන්ටිමීටර වලින් ආදේශ කරද්දි මීටර කරන්න ඕනේ. උත්තරේ එනවා සුළු කරලා බැලුවොත් 40යි කියලා. 40යි ඩයොප්ටර්ස් එකක් තමයි ඇත්තටම අක්සිකාචයේ තියෙන්නට ඕනේ. නමුත් මේ මිනිස්සයාට විවේකීව බලනකොට තියෙන්නේ 45යි ඩයොප්ටර්ස්ලු. ඒ කියන්නේ 45 ඩයොප්ටර්ස් කියලා කියන්නේ මෙතන ධන 40නේ තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ 45ක්. ඒ කියන්නේ 5ක් වැඩි. ඒ කියන්නේ අපි මෙතනින් ඉදිරියෙන් සපෝට් එකක් ගන්නට ඕනේ. 40 ඕන තැන 45ක් තියෙනවා නම් අපි 5ක් අඩු කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි දාන කාචේ බලය අනිවාර්යෙන් ඍණ 5යි D වෙන්නට ඕනේ කියලා තේරුම් ගන්න. මං කියන එක තේරෙනවද? දැන් මේ මිනිස්සයාගේ තියෙන අක්සිගෝලයේ හැටියට තියෙන්න ඕන අක්සිකාචයේ බලය හෙව්වොත් ඒකෙන්න ඕනේ 40යි. නමුත් ඇත්තටම එයාගේ අක්සිකාචයේ බලය 45යි. 5ක් වැඩිනේ ඒක අඩු කරන්න ඕනේ. ඉදිරියෙන් අපි කාචයක් දාලා සපෝට් එකක් දෙනවා. එයාගේ බලය ඍණ 5යි D. එහෙනම් අපි දාන්න නවතල කාචයක්. හරිද? ඍණාවගේ නවතල කාචයන්නේ. එතකොට අපිට එයාගේ නාභිය දුර හොයාගන්නත් පුළුවන්. අපි එහෙම උත්තරය අහලා නැහැ. කාචයේ වර්ගයයි බලයයි අහලා තියෙන නවතල 5යි D උත්තරය 4. මම ලස්සනට උත්තර ගන්න පුළුවන් අපිට නේ. right ඊළඟට අපිට තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නය හදන්න. දැන් ඔන්න අන්වීක්ෂයක් සම්බන්ධ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. සංයුක්ත අන්වීක්ෂයක් ගැන. අන්වීක්ෂ ගැනත් මම හිතන්නේ ඔබට හොඳ දැනුමක් දැන් තියෙන්නට ඕනේ. සංයුක්ත අන්වීක්ෂයක අවනතේ නාභිය දුර 2යි. right උපනතේ නාභිය දුර 6.25යි ඔක්කොම කියනවා නේ. right F note එක දීලා තියෙනවා, FV එක දීලා තියෙනවා. F note එක අපිට දීලා තියෙන්නේ 2 cm, FV එක අපිට දීලා තියෙන 6.2 උපකරණයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින විට කාච දෙක අතර පරතරය 15 cm කියලා දීලා තියෙනවා. අපි දන්නවා මේ සංයුක්ත කාචයක සාමාන්‍ය සීරුමාරුවේදී තියෙන මෙන්න මෙවැනි ආකාරයක සම්බන්ධයක්. V බෙදීම F note ඍණ 1යි. මේක තමයි සාමාන්‍ය සීරුමාරුවේදී එයාගේ අතර තියෙන කෝණික විශාලනයේ සම්බන්ධතාවය. එහෙනම් අවනතයේ සිට වස්තුවට පවතින දුර හොයන්න කියලා කියන්නේ. කාච දෙක අතර පරතරයක් දීලා තියෙනවා. මේ තියෙන්නේ කිරණ සටහන ඔබට ඉක්මනින් අඳ ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒක තමයි වැදගත් වෙන්නේ. කිරණ සටහන නිකන් ඇඳලා බැලුවොත් සරලව ගත්තොත් මෙහෙම යනවා. අවසන් ප්‍රතිබිම්බේ කොහෙද ඇති වෙන්නට ඕනේ? විශද දෘෂ්ටි ආමුදුරේ කියන්නේ D සෙන්ටිමීටර් 25 නේ. right මේ තියෙන්නේ අතිරේක හැදෙන ප්‍රතිබිම්බේ. මේක නිවැරදි කිරණ සටහනේම නෙමෙයි. යා වරදවා තේරුම් ගන්න දෙපා. එතකොට මේ තියෙන්නේ උස මේ අතිරේක එක අපිට ඔහොම ගන්න පුළුවන්. අවසන් ප්‍රතිබිම්බයේ උස. ඕම ගත්තොත් දැන් මෙතන මොකද්ද කියන්නේ? මේ කාච දෙක අතර පරතරය දීලා තියෙනවා. ඒක සෙන්ටිමීටර් 15යි කියලා. හරිද? එතකොට මොකක්ද කියන්නේ? අපිට කියන්නේ මෙතන අපිට V note කියලා ගන්න පුළුවන්. V note කියලා කියන්නේ අපි දන්නවා මෙන්න මේ දුර. right? මේ තියෙන්නේ අවනතනේ. F note එකනේ මේ FV එක. ඇහ තියෙන්නේ මේ පැත්තේ. හරිද? එතකොට F note එකේ ඉඳලා තියෙන අවනත කාචේ ඉඳලා තියෙන අතිරේක ප්‍රතිබිම්බෙට තියෙන දුර තමයි V note කියලා කියන්නේ. හරිද? මෙදින් අපිට අතිරේකව හම් වෙන ප්‍රතිබිම්බය තමයි H note. හොඳයි දැන් එහෙනම් මේ ගාන හදනකොට අවනතයේ සිට වස්තුවට පවතින දුර. අවනතයේ සිට වස්තුවට පවතින දුර කියලා කියන්නේ මෙන්න මේ දුර U note හොයන්න කියලා කියන්නේ. දැන් මේක කොහොම හොයන්නද? නිකන් එකපාර කිව්වහම නිකන් කරකොල අතාරිනවා වගේ වැඩක් නේද? මෙහෙම කිව්වහම අපිට එහෙනම් V note හොයාගන්න වෙනවා මෙතනට දාලා. දැන් මේකේ විශාලනයක් දීලා තියෙනවද? විශාලනයක් දීලත් නැහැ. හරිද? දැන් එහෙනම් මේකට යන එක තේරුමක් නැහැ කියලා අපිට හිතෙන්න ඕනේ. මේ මෙතන විශාලනයක් ගැන අපිට අදහසක් නැති නිසා මෙතනට යන එක තේරුමක් නැහැ. දැන් එහෙනම් අපි මොකක්ද කරන්නට ඕනේ? අපි උපනතේ නාභිය දුර දන්නවනම් නේද? මෙතන සෙන්ටිමීටර් 25නේ විසදුෂ්ටි ආමුදුරනේ හැදෙන්නේ. අපි හොයාගන්න ඕනේ මෙන්න මේ දුර UE එක. ඒක හොයන්නට අපි කරන්නට ඕනේ උපනතට කාච සූත්‍රය දාමු. එහෙනම් අපිට මේ රූප සටහන අවශ්‍ය වෙනවා. මම යනවා උපනෙතට. මට දැන් තේරුණා මේක හරියන්නේ නැහැ කියලා. තේරුණාද? මේක හරියන්නේ මේකට දාලා හදන්න බෑ. මොකද අපි මෙයාගේ විශාලනය නොදන්න නිසා. right අපි උපනෙතට ගියොත් කාච සූත්‍රය දාපු ගමන් අපි දන්නවා අපිට එන්නේ හරිද? V ආලෝකය ගමන් කරන්නේ මේ දිශාවට දෙදෙනාම මේ පැත්තට ගණන් කරලා තියෙන්නේ. එහෙනම් V කියන්නේ ධන 1.25යි. අපි UE හොයන්නේ ඍණ 1.6.25යි. මට මේකෙන් හම් වෙනවා UE කියන විශාලත්වය. මෙයා මෙහෙට තමයි මෙයා පැත්තට ධන වුණා. මේක සුළු වෙන්න තමයි දීලා තියෙන්නේ. 6.25 25ට ගේන්න පුළුවන් 4න් වැඩි කරපුවාම උත්තර 1 ධන 4. උත්තරේ එනවා UE කියන්නේ 5 සෙන්ටිමීටර්. නේද? 25 වෙදිම පහන එන්නේ. එතකොට 5 සෙන්ටිමීටර කියලා පිළිතුර ලැබෙනවා මට. එතකොට 5 සෙන්ටිමීටර UE-ට ගියොත් V note හම්බෙන්නේ අපි දන්නවා 15න් එහෙනම් අපිට අඩු වෙන්නට ඕනේ 5ක් 10යි සෙන්ටිමීටර. V
V නෝට් 10 නම් අපි දන්නවා දැන් U නෝට් හොයන විදිය මොනවද කරන්නට ඕනේ? අපි දානවා අවනෙතට කාච සූත්‍රය. එකයට V ඍණ එකයට U සමාන එකයට F. දැන් අපි දන්න මෙතන V කියන්නේ V නෝට්. ආලෝකය ගමන් කරන්නේ මේ දිශාවට. එම දිශාවටමයි මැනලා තියෙන්නේ. එහෙනම් ඒක ඍණ වෙනවා. ඍණ එකයට 10යි. අපි දැන් මෙයාම හොයන්න ඕනේ. යා මේ පැත්තේ තියෙන U නෝට් එක. ඒක ධන right. ඒක නිසා අපි ඒකේ විදිහටම ආදේශ කරමු. නැත්තම් නොදන්නා වගේ ඉන්නත් පුළුවන්. මෙතන ඍණ එකයට 2යි. ඔක්කොම ඍණෙන් වැඩි කරගන්න පුළුවන්. එතකොට එන්නේ එකයට U නෝට්. මෙතන එකයට 2යි. මෙයා එහා පැත්තට ගියාම ඍණ වෙනවා. එකයට 10යි. ඔක අපිට 10ට ගෙනාවොත් මෙතන 5යි ඍණ 1යි. එහෙනම් U නෝට් කියන්නේ 10 බෙදීම 4යි 2.5 සෙන්ටිමීටර්. පිළිතුර එනවා 2.5 සෙන්ටිමීටර්. ඒ කියන්නේ 8ට උත්තරය 2. එතකොට මට මේ වෙලාවේ හිතුන විදිහට මම මේ ගාන හැදුවේ මේ ආකාරයට. මං හිතුවා මෙතනින් ලේසියෙන් ගන්න පුළුවන් වේද කියලා. නමුත් මේ ක්‍රමයෙන් ගන්නට ටිකක් අපහසු නිසා තමයි මේ විදිහට නැවත රූප සටහන ඇඳගෙනම අවසන් උත්තරයට ගියේ. හරිද? ඔබ කල්පනා කරලා බලන්න මීටත් වඩා ලේසි ක්‍රම තියෙනවද හදන්න කියලා. හොඳයි මම යනවා දැන් 9 වෙනි ප්‍රශ්නෙට. right 9 වෙනි ප්‍රශ්නෙට ගියාම ඔබට පේනවා ඇති පුද්ගලයෙකුට මෙන් 1.5 ඩයොප්ටර්ස් බලයක් ඇති ඇස් කණ්ණාඩියක් පැලඳ විට ඔහුගේ ඇස්වල සිට 25 සෙන්ටිමීටර දුරින් වස්තු පැහැදිලිව දකින්න පුළුවන්. ඇස් කණ්ණාඩි නොමැතිව දැකිය හැකි වස්තු දුර අවම දුර හොයන්නයි කියන්නේ. ලේසි ගන්න නේද? මේ තියෙන්නේ අපි දන්නවා මේ දුර දෘෂ්ටිකත්වය කියන්නේ නේ. මොකද ඩයොප්ටර්ස් ගණනක් දීලා තියෙන්නේ ධන කියලා. ධන 1.5 ඩයොප්ටර්ස් ඒක උත්තරකාචයනේ නේ. ඒතර දැන් ඔන්න සෙන්ටිමීටර 25න් ඉඳලා එන කිරණ එනවා. රයිට් ඔන්න අක්ෂිකාචයට දෙනකොට මේ විදිහට එයා නාභිගත කරනවා. එහෙම නැත්නම් අපි කියනවා අභිසරණයට ලක් කරනවා. එතකොට ඇත්තටම අක්ෂිකාචය රවට්ටන එයාගේ අවම දුරේ ඉඳලා එන්නේ කියලා. මේ තියෙන්නේ අවම දුර. ඔන්න අක්ෂිකාචයේ දෘෂ්ටි විතානේ මත හදා ගන්නවා මේ විදිහට. මේක සෙන්ටිමීටර් 25යිනේ. ඒ කියන්නේ U එක සෙන්ටිමීටර් 25යි. අපි V එක හොයන්නට ඕනේ. මේ F එක දීලා තියෙනවා අපිට බලයේ විදිහට දීලා තියෙන 1.5. ඔහොම තියාගමු අපි. හරිද? තියාගත්තොත් අපි යමු කාච සූත්‍රය දාමු. එකයට V ඍණ එකයට U සමාන එකයට F. ඔහොම දැම්මට පස්සේ අපි මේක සුළු කරන් යද්දී ආලෝකය ගමන් කරන්නේ මේ දිශාවට. මේ දෙන්නම ධන වෙනවානේ. එහෙනම් එකයට V එහෙම තියාගමු. මෙතන ධන 25යි. හොඳයි දැන් අපි මේ F හොයාගන්න එපා. F හොයාගන්න දැන් මෙතනට P අපිට දීලා තියෙනවා නේ. එහෙනම් අපිට පුළුවන් හොයාගන්න මෙන්න මේ විදිහට F හොයාගෙන යන්නත් පුළුවන්. නැත්නම් කෙලිම එකයට F ආදේශ කරන්නත් පුළුවන්. කපක් නැහැ. කොයි කැමති විදියක් කර හැකි. එකයට P ට දැම්මොත් මෙතන අපි දන්නවා 1.5යි. ඔක අපි මීටර්ස් කරගන්නට ඕනේ. අපිට එන්නේ මෙන්න මේ වගේ. F එන්නේ ওই විදිහට. හරිද 100 බෙදීම 1.5 මේකට ආදේශ කරොත් මේක උත්තල කාචයක් නිසා ඍණ විදිහට ආදේශ කරන්න පුළුවන් 1.5 බෙදීම 100. දැන් මේක සුළු කරොත් අපිට එන්නේ එකයට V right සමානයි මේ පැත්තට යනකොට එකයට ධන 25ක් වෙනවා. මෙතන 1.5 බෙදීම 100යි. ඕක අපි 100ට ගෙනාවොත් මේක 4න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපිට එන්නේ දැන් මේ වෙලාවේදී V සමානයි 100 බෙදීම අපිට එන්නේ 2.5යි. ඒ කියන්නේ කීයද? 40යි සෙන්ටිමීටර්. දැන් එහෙනම් මේ මිනිස්සයාට 40යි සෙන්ටිමීටර් දුරක් කියලා තමයි V ට අගේ එන්නේ. දැන් අක්ෂිකාචයෙන් නොමැතිව එයාට බලන්න පුළුවන් සෙන්ටිමීටර 40ක් දුරින්. උත්තරය 4. 9 වෙනි එකට උත්තරය 4 ලෙස ලැබෙනවා. දැන් එහෙනම් ඔබට ඊළඟ ගණනය කිරීම. එහෙම නැත්නම් ප්‍රශ්න ටික රූප සටහනේ එහෙම නැත්නම් වීඩියෝ සටහනේ ඔබට දැක ගන්නට ලැබේ. ඉක්මනට ඒ ගණන් ටිකත් හදාගන්න අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. right. සාකච්ඡා කරද්දී ඔන්න 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ සටහනක් තමයි ඔබට දීලා තියෙන්නේ. මේ වගේ දර්පණ දෙකක් සමාන්තරව තියලා තියෙනවලු. පරතරය 0.2 මීටර. හරිද? එතකොට ඔන්න දැන් මෙතනට මෙහෙම කිරණයක් පතන වෙනවා අංශක 30කින්. කියන්නේ ඒක නේද? 2.3 මීටර්ස්. මොනවාද? දර්පණ දෙක අතර දිග. දර්පණවල දිග. දැන් මොකද්ද කියන්නේ රූප සටහනේ පරිදි AB සමාන්තර දෙකක් ඔන්න පරතරයෙන් තියලා තියෙනවා. ඒ ලක්ෂයේදී මෙහෙම පතන වෙනවා කිරණයක් අංශක 30කින්. right. එතකොට අනෙක් කෙලවරෙන් පරාවර්තනය වෙනකොට නිර්ගමනයලා යනකොට පරාවර්තන වාර ගණන මේ පළවෙනි එකත් එක්ක ඇතුළව තමයි හොයන්නේ කියන්නේ. දැන් නිකන් උදාහරණයක් ගත්තොත් අපි දන්න තල දර්පණ වල සමානවනේ මෙහෙමනේ අංශක 30න් ආවොත් අංශක 30න් යනවා. හරිද? මේ විදිහට අංශක 30න් අද මේ මාඳ ඇඳින්න පුළුවන්ද අපිට? දිගට මැඳ ඇඳින්න බෑ නේද? මේක උදාහරණයක් මම මෙම උදාහරණයකට ඕන නිසා මම මෙහෙම ගන්නම්. දැන් හිතන්නම් මෙන්න මෙහෙම ගියා නැවත මෙතනින් එළියට ගියා. ඔන්නෝම ගියා.
නම් පතන ඔහම ගියා කියලා හිතමුකෝ අපි. හරිද? මේ හැමතැනම අංශක තියයි අංශක තියයි. මට ওই වාර ගන්න හොයාගන්නට බෑ. මෙහෙම ඇඳ. හරිද? නිකන් මම මෙහෙම ගන්නවා. හරිද? ඒතකොට අවසන් කෙලවරේදීත් අපි හිතමු මේ විදිහට මෙතනින් කෙලවරෙන් වැදිච්ච නිසා අපි හිතමු අවසන් කෙලවරෙත් ඒකත් අපිට පරාවර්තනයක් විදිහට ගන්න පුළුවන් වෙයි කියලා හිතමු. හරිද? දැන් ඔන්න වැඩක් කරන්නට යන්නේ. මෙතනදිත් පරාවර්තනයක් වුණා කියලා ගන්නට වෙනවා අපිට. හරිද? අවසන් කෙලවරෙන් වදිනවා කියලා තමයි මේ ගාන යන්නේ. අපි බලමු එහෙම වෙනවද කියලා ඇත්තටම. ඒකත් අපි බලන්න බෑ මේ මැදකෙදි වැදිලා යනවද කොහොමද වෙනවද කියලා අපි දන්නේ නැහනේ. දැන් අපි බැලුවොත් එහෙම මේ පරතරයේ දශම දෙකයිනේ. මේ දුර පොඩ්ඩක් හොයාගමුද මේ එක කිරණයක් වැදලා මේ යනකොට මේ එන x දුර. අපි දන්නවා මේ දුරත් දශම දෙකක් නිසා tan 30 දැම්මොත් tan 30 කියලා කියන්නේ ඉදිරි පාදය x වෙනවා බද්ධ පාදය වෙන්නේ දශම දෙකයි. හොඳයි. දැන් අපි දන්නවා මේ tan 30 කියලා කියන්නේ එකයට මූල 3යිනේ. ඒකට අපිට මෙතනින් එනවා ලැස්සට ගත්තොත් උත්තරය මූල 3යි. එකයට මූල 3යි දශම දෙක උඩට ආවොත් මෙතන එනවා දශම දෙකයි. ඒකට x කියන්නේ දශම දෙක බෙදීම මූල 3යි. එතකොට අපි බලමු දැන් මේ x ගේ විශාලත්වය හොයාගත්තානේ 2යි මූල 3 ඇතුලේ මේ x ලා කී දෙනෙක් ඉන්නවද කියලා 2යි මූල 3 සම්පූර්ණ දිග එහෙනම් මේ x වගේ ඒවා කීයක් තියෙනවද මෙතන ඉඳලා මෙතනටත් x right එතකොට අපි දන්නා එහෙනම් මෙතන මෙතනටත් x ඒ වගේම මෙතන මෙතනටත් x හරිද ඒ වගේම මෙතන මෙතනට ඔය වගේ දැන් මෙතන ගත්තොත් තියෙන අපිට x 1යි 2යි 3යි 4ක්නේ අන්න ඒ වගේ ඇත්තටම 2යි මූල 3 අතර කොයි තරම් ප්‍රමාණයක් තියෙනවද කියලා අපි හිතමු එහෙම හොයාගන්න ඕන නම් වාර ගණන අපිට දෙන්නේ 2යි මූල 3 බෙදීම දශම 2යි මූල 3. මූල 3 උඩට යනකොට 3ක් වෙනවා. ඊට පස්සේ 2 බෙදීම දශම 2යි කියලා කියන්නේ අපි දන්නවා අපිට එන්නේ එතන 10යි. ඔක්කොම 30ක් වගේ තමයි එන්නේ සුළු වුණාම. හරියටම 30ක් කියලා එනවා. හරිද? එතකොට x ලා 30ක් ඉන්නවා මෙතන. දැන් හොඳට කල්පනා කරලා බලන්න එක x එකක් ඇතුලේ අපි හොඳට බැලුවොත් එක x එකක් ඇතුලේ තියෙන්නේ ගැටුම් එකයි. එහෙම නැත්නම් පරාවර්තන එකයි. කිරණ ඇවිල්ලා මෙතන වදිනවා ඔන්න පරාවර්තනය වෙනවා. ඒතර මෙතනට එන්න කලින් ඔන්න එක පරාවර්තනයක්. x එකක් ඇතුලේ එකයි. ඊළඟ x එක ඇතුලේ තියෙන මෙයා මේ x එක අයිති පරාවර්තනය තමයි මෙයා. හරිද? මේ x අයිති පරාවර්තනය. මෙයා මේ x අයිති පරාවර්තනය. මෙයා අන්න එහෙම ගත්තොත් මේ x අයිති පරාවර්තනය. මෙයා right එහෙනම් මේ x අයිති පරාවර්තනය මෙයා. දැන් මෙයා එහෙනම් අපි ගන්නටත් පුළුවන් එකක් තියෙනවා එහෙම නැත්නම් නැහැ කියලා. මෙතන පරාවර්තනය වුණා කියලා ගත්තොත් වැඩිපුර එකක් එනවා. හරිද? එහෙනම් ওই විදිහට ගත්තොත් x ලා 2යි මූල 3 ඇතුලේ 30ක් තියෙනවානේ. එහෙනම් මෙවැනි ආකාරයේ x ලා 30ක් තියෙනවා නම් ඒ x සෑම විටම එක පරාවර්තනයක් හිමි වෙනවා නම් ඔක්කොම 30යි. මෙතනත් එක්කත් එක්ක මේකට x එකක් අදාළ වෙන්නේ නැහැ. ඒතර මේ අවසාන එකත් එක්ක ගත්තොත් ඔක්කොම තියෙන්න ඕනේ 31ක් පරාවර්තන. එහෙම බැලුවොත් එහෙම උත්තරයක් තියනවාද? 31ක් කියලා උත්තරයක් නැහැනේ. එහෙනම් මෙතන එහෙම ගැටුමක් වෙලා නැහැ කියලා ගන්නට පුළුවන්. ඒ කියන්නේ එයාලා එතන සඳහන් කළා නැහැ පරාවර්තනයක් වෙනවා කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 10 වෙනි උත්තරය 2. ඒ කියන්නේ 30 තමයි උත්තරේ. හරිද? දෙවෙනි පිළිතුර තමයි අපිට ලැබෙන්නේ. ඔන්න ඔය ආකාරයට අපිට හිතලා ගන්නට පුළුවන් වෙනවා. ගානේ ගන්නට ඕනේ එහෙම තමයි. හරිද? හොඳයි. දැන් පිළිතුර අපි එහෙම ඒ ආකාරයට ගත්තා. දැන් අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. 11 වෙනි එකේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. කිරණයක් එනවා right ඔන්න වර්තනයට ලක් වුණා දැන් ඔන්න අවදි කෝණයෙන් තමයි මෙතන වැදුනේ right r සමානයි c කියලා ගන්න බලන්න ඒක අවදි කෝණය මෙතනත් r මෙතනත් r sorry මෙතන r නෙමෙයි මෙතන i පතන කෝණය ඔන්න වර්තන කෝණය මේ වෙලාවේදී සමාන වෙනවා මේ කෝණයට ඒක අවදි කෝණය වෙනවා අවදි කෝණය කියන්නේ කවුද මෙතන μ w මෙතන μ a මෙතන μ g ක්ලාස් එකේ ඉඳලා ඔන්න වීදුරු වල ඉඳලා වතුර වලට එනවා වතුර වල ඉඳලා වාතයට යනවා දැන් මෙතන තියෙන්නේ වාතය සහ වීදුරු වල තියෙන අවදි කෝණය c හරිද එතකොට අපිට පුළුවන් නේද කෙලින්ම මෙතනට මොකද්ද මේක හොයන්න කියලා තියන්නේ නේද μ g හි අගය හොයන්න කියලායි කියන්නේ μ w වල අගය දීලා තියෙනවා 4 බෙදීම 3යි μ g අගය හොයනකොට ඉස්සෙල්ලා මෙතනින් පටන් ගමු දත්තේ දීලා තියෙන්නේ මෙතන නිසා අපිට ලස්සනට ලියන්න පුළුවන් මේ එක අපි b කියලා ගත්තොත් මෙතන a කියලා ගත්තොත් දැන් ඔන්න b වලදී වෙච්ච වර්තනයේට ස්නේල් නියමය යොදනවා sin c එහෙම නැත්නම් sin r වතාවක් 4 බෙදීම 3 සමානයි. එහෙම නැත්නම් අපි අවසානයේ ආදේශ කරමු නේද? μ w ඔන්න එනවා μ a sin 90යි. එතන sin 90ක් නේ. එහෙනම් අපිට මෙතන එනවා sin r කියලා කියන්නේ μ a බෙදීම μ w. අපි මෙතනට
මෙතනට ගියොත් අපිට දාන්න පුළුවන් ස්නේල් නියමයේ දාද්දී මම මේ දාන්නේ a කියන ලක්ෂයට mu g වතාවක් sin i සමානයි right mu w වතාවක් sin r ඔන්නම තමයි එන්නේ. දැන් අපි mu g හොයන්න ඕනේ. mu g සමානයි mu w වතාවක් sin r බෙදීම sin i. දැන් අපි mu w ඔහම තියෙද්දී අපිට පුළුවන් sin r ට ආදේශ කරන්න. sin r කියන්නේ කවුද? mu a බෙදීම mu w වතාවක් 1ට sin i. ඔහම තමයි එන්නේ. mu w ට mu w කැපෙනවා. දැන් එහෙනම් අපිට අවසානයේදී mu g එනවා පිළිතුර විදිහට right mu a බෙදීම sin i. දැන් mu a ට අගයක් දීලත් නැහැ sin අගයට අගය sin i ට අගයක් දීලත් නැහැ. එහෙනම් උත්තරය අපි බලමු එහෙම එකක් තියනවද කියලා නේද? දැන් mu a කියලා කියන්නේ mu a දීලා තියෙන උත්තරේ නේ. mu a දීලා තියෙනවා 1යි කියලා. එහෙනම් උත්තරේ 1ට sin i. මේ ආකාරයට අපිට mu g ගේ උත්තරේ ගන්න පුළුවන්. 1ට sin i පිළිතුරක් තියෙනවා. ඒ 2. 11ට උත්තරය 2 බවට පත් වෙනවා. හොඳයි මම හිතනවා ඉතින් පැහැදිලි ඇති කියලා. ඒ b ට වෙනම දැම්මා, a ට වෙනම දැම්මා. මම ආදේශ කිරීමක් කරේ නැහැ. සුළු කරලා ගන්නකොට අවසානයේදී මේ පිළිතුර ලැබුණා. හොඳයි. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නයේදී ඔබට පේන ඇති ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. දීලා තියෙන ප්‍රස්ථාරය කල්පනා කරලා බැලුවොත් ඔබට දීලා තියෙන්නේ උත්තල කාචයක v සහ u අතර ප්‍රස්ථාරය. උඩට බලන්න. උත්තල කාචයක v සහ u අතර මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මෙතන 12යි මෙතන 12යි ඍණ වලින් නේද? මෙතන එහෙම කොටසක් දීලා තියෙනවා. මෙතන 10යි ඍණ 10යි. හොඳයි. එතකොට මෙතන ඍණ 9යි ධන 9යි යන විදිහට තමයි මෙතනින් යන්නේ නේ. හොඳයි මෙතන කියන්නේ මොකද්ද? උත්තල කාචයක ප්‍රතිම දුරත් වස්තු දුරත් අතර ප්‍රස්ථාරය පහත පරිදි වේ. කාචයේ නාභිය දුර වනුයේ කියලා අහනවා. කාචයේ නාභිය දුර කොහොමද කාචයේ නාභිය දුර හොයාගන්නේ? මේ ප්‍රස්ථාරය. මේක v මේක u. ඔබ දන්නවා කාචයක නාභිය දුර හොයන විදිහ. අර ප්‍රස්ථාරයත් එක්ක කල්පනා කරගෙන යනකොට right අපි දන්නවා මේ ප්‍රතිබිම්බ දුර වැඩි වේගෙන යනකොට මොකද වෙන්නේ? අපිට පේනවා මේ වෙලාවේදී ඔන්න වස්තු දුර වැඩි වෙගෙන යනකොට ප්‍රතිබිම්බ දුර අඩු වෙගෙන මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි අපි දකින්නේ. එතකොට අපි නිකන් උදාහරණයක් ගමු යම්කිසි ලක්ෂයක් ගන්නවා. මෙතන තියෙන ඔබට පේනවාද v සමානයි 10යි. u සමානයි කීයද? ඍණ 10යි. මේ ප්‍රස්ථාරයේ යම්කිසි ලක්ෂ දෙකක් ගත්තා. අරගෙන අපි දානවා කාච සූත්‍රය. හරිද? කාච සූත්‍රය දානකොට ඒගොල්ලෝ ලකුණු සම්මුතියත් එක්කනේ දීලා තියෙන්නේ u ඒ වෙලාවේදී ඍණ වෙලා තියෙනවලු v ඒ වෙලාවේදී ධන වෙලා තියෙනවා. u ඍණ වෙනවා කියන එකේ තේරුම ඒ කියන්නේ දිශාව අනිත් පැත්තේ කියලානේ කියන්නේ නේද? ලකුණු සම්මුතියත් එක්කම දාමු ආදේශ කරමු. එතන මෙතන 1ට 10යි ඍණ 1ට ඍණ 10 දාන්න. ඍණ 10 දාපුවම ප්‍රස්ථාරය ඔක්කොම දත්ත ටික දීලා තියෙනවනේ දිශාවත් එක්ක. දැන් ආදේශයේ තියෙන්නේ 1ට 10 ධන 1ට 10 සමානයි 1ට f. සුළු වෙද්දී ඉන්නේ 2 බෙදීම 10යි 1ට f. එහෙනම් f සමානයි 5 සෙන්ටිමීටර්. තේරුණාද? ලක්ෂයක් අරගෙන දැන් මම ඒක තමයි කරේ. එතකොට මට උත්තරේ එන්න ඕනේ කාචේ නාභිය දුර උත්තරේ 2 5 සෙන්ටිමීටර් කියලා. දානකොට මතක තියාගන්න මේ ඍණ ලකුණත් එක්ක ආදේශ කරන්න. මොකද ඍණ ලකුණේ වැදගත්කමක් තියෙනවා. මේ ලකුණු සම්මුතියෙන් තමයි මේ ප්‍රස්ථාරයත් ඇඳලා තියෙන්නේ. හරිද? දිශාව සලකලා. හොඳයි දැන් අපි යනවා 13 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. 13 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපයුවොත් මෙතන කියනවා හිස් බීකරයක පතුල මත ඇති සලකුණක් මතට චලන්වීක්ෂයක් නාභිගත කරනවා. දැන් අන්වීක්ෂය 1 සෙන්ටිමීටර වලින් එසවුවොත් නැවතත් එම සලකුණ මතටම නාභිගත කිරීම සඳහා බීකරය තුලට කොපමණ ජලය වත් කළ යුතුද? මේ මොකක්ද කියන්නේ? එතනදි කියන්නේ ඕනේ ස්පීකරයක පතුල මත සලකුණක් චලනය කරන්න. දැන් ඔන්න මෙන්න මේ විදිහට බීකරය මත පතුලක් ඔන්නෝම තියෙන සලකුණක් නාභිගත කරන්න අන්වීක්ෂයක් පාවිතා කරලා තියෙනවා right. දැන් ඔන්න යම්කිසි නිශ්චිත දුරකදී මේ දැන් ඔන්න ප්‍රතිබිම්බය මේ අන්වීක්ෂයෙන් බැලුවොත් පේනවා. දැන් මොකද කරන්නේ? අන්වීක්ෂයක පාරම සෙන්ටිමීටර එකක් ඉහළට ඔසවනවා. දැන් අන්වීක්ෂයේ තියෙන මෙන්න මේ අපි අලුතෙන් ආයෙ අඳගත්තොත් මෙන්න මේ මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර එකක් ඉහළට මෙහෙම ඔසවනවා. දැන් එතකොට ඉහළට ඔසවලා දෙනවා සෙන්ටිමීටර එකක්. අපි දන්නවනේ හැම වෙලාවෙම වස්තුවේ ඉඳලා right මේ අන්වීක්ෂයේ මෙතන අපි කියන්නේ අවනෙත් කාචයනේ. මේ අවනෙත් කාචයේ තියෙන දුර නිශ්චිත දුරක් වෙන්නට ඕන. හරිද? නිශ්චිත දුරක් වෙන්න ඕන. නිශ්චිත දුරේ තමයි දැන් මෙතනදී ඔන්න මේ මිනිස්සයා නිරීක්ෂණය කරලා දෙන්නේ. දැන් අපි කරේ මේ අන්වීක්ෂයේ මේ කාච අතර පරතරයේ කිසිම ආකාරයක වෙනස් කරන්නේ නැතුව ඉහළට අරන් ගියක විතරයිනේ. දැන් ඒතර මේ දුර නියතව තියෙන අනිවාර්යෙන් මේ වස්තුව ඒ දුරම තියෙන්න ඕන විදිහට උඩට එන්න ඕනේ. වස්තුව මෙතනට එන්නට ඕනේ.
වස්තුවක් නිකන් ඒ කියන්නේ පතුල එහෙම භාජනෙන් ගැලවිලා උඩට එන්නේ නැහනේ. එහෙනම් එහෙම උඩට අරන් එන්න දැන් අපි කරන්නේ මේකට ද්‍රවයක් දානවා. ද්‍රවයක් දානවා යම් කිසි ඝනකමකට. අපි මේ මට්ටමට ද්‍රවයක් දැම්ම කියලා. ද්‍රවය දාපු ඝනකම අපි ගත්තොත් T කියලා. ද්‍රවයේ වර්තනාංකය අපි n කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඔබ දකින්නේ දෘශ්‍ය විස්ථාපනය. එහෙනම් දෘශ්‍ය විස්ථාපනය තමයි සෙන්ටිමීටර එකක් උඩට යන්න ඕනේ. අන්වික්ෂ සෙන්ටිමීටර එකක් උඩට ගියා නම් මේ වස්තුවේ ප්‍රතිබිම්බයත් සෙන්ටිමීටර එකක් උඩට එන්නට ඕනේ. ඒ කියන්නේ දෘශ්‍ය විස්ථාපනය සෙන්ටිමීටර 1යි. අපි දන්නවා නම් දෘශ්‍ය විස්ථාපනයේ සමීකරණය T වතාවක් එක ඍණ එකයට n වෙලාදී පාවිච්චි කරලා තියෙන ජලයේද? ඔව් ජලය තමයි පාවිච්චි කරලා තියෙන. ජලයේ වර්තනාංකය දීලා තියෙනවා 4 බෙදීම 3යි. අපිට හොයන්න කියලා දෙන්නේ T නිසා 1යි T එක ඍණ 4 බෙදීම 3 දානකොට අපිට මෙතන අනිත් පැත්තට වෙලා 3 බෙදීම 4ක් වෙනවා. එහෙනම් මේක සුළු කරොත් එන්නේ අපිට T සමානයි 4යි සෙන්ටිමීටර්. ඇයි මෙතනින් සුළු වුණාම එන්නේ 1ට 4යි මේ පැත්තට වැඩි වෙනකොට T සමානයි 4යි සෙන්ටිමීටර්. පිළිතුර ලැබෙනවා 13ට 2 ලෙස. හරිද? දැන් අපි යමු 14 වෙනි ප්‍රශ්නයට. කාචයක බලය ආයෙ නැවත දීලා තියෙන ඔන්න කාචයක බලය දීලා මම හිතන්නේ මිනිස්සුන්ට සම්බන්ධ වෙනවා ඇතිනේ. 25යි නම් ඩැප්ටර්ස් ධන 25ක් නම් එම කාචය මගින් ලබා ගත හැකි උපරිම විශාලන බලය හා එවිට වස්තුව තැබිය යුතු දුර වනුයේ කියලා කියනවා. දැන් මේක කිව්ව ගමන් ඔළුවට යන්නට ඕනේ. කාචයකින් අපි දන්නා ප්‍රතිබිම්බයක් ලබා ගන්නකොට වඩාත්ම සුදුසු වෙන්නේ. දැන් හොඳට බලන්න උත්තල කාචයක හරිද? මෙන්න මේ විදිහට නේද එයාගේ මේ විශාලනයට අදාළව රයිට් වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් අතර ප්‍රස්ථාරය ආවේ මෙන්න මේ විදිහට නේද? මේකෙන් අපිට විශාලනය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මේ ප්‍රස්ථාරය ගත්තොත් සෑමීටම අපි දන්නා විශාලනය එන්නේ v බෙදීම u. ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බ සඳහා. ඒ කියන්නේ f ට වස්තු දුර ගත්තොත් රයිට් නාභි දුරට කලින් වස්තුව තිබ්බාම තමයි මේ විදිහට අතාත්වික ප්‍රතිබිම්බ හම්බෙලා ප්‍රතිබිම්බ දුර එන්න විශාල වුනේ. හරිද? ප්‍රතිබිම්බ දුර එන්න විශාල වෙනවා කියලා කියන්නේ ප්‍රතිබිම්බ උසත් එන්න වැඩි වෙනවා කියන අදහස. ඒතර එතනින්ම තේරෙනවානේ මේ මෙතන රේඛී විශාලනය ගොඩක් වැඩි එකට වඩා වැඩි අගයන් තමයි ඉතා විශාල රේඛී විශාලනයක් ලැබෙනවා අතාත්වික අවස්ථාවේදී. නමුත් ඔබ තාත්වික අවස්ථාවට ගිහලා බැලුවොත් ඔබට පේනවා ඇති වස්තු දුර වැඩි වේගෙන යනකොට ඔබට පේනවා ඇති ප්‍රතිබිම්බ දුර අඩු වේගෙන යනවා. ඒ කියන්නේ ඔබ හිතන්නේ එතනදී රේඛී විශාලනය අඩු වෙනවානේ. එකටත් වඩා අඩු වෙනවා. ඇයි යට තියෙන u එක වැඩි වේගෙන යනවා. d ඉබේම අඩු වේගෙන එනවා. දැන් එහෙනම් අපිට හිතන්නට පුළුවන් කාචයක ගත්තොත් අතාත්වික අවස්ථාවේදී තමයි මේ අපිට හොඳ විශාලනයක් ලැබෙන්නේ. මෙන්න මේ විදි කිරණ සටහන් කරගත්තොත් මෙන්න මෙහෙම තමයි එන්නේ. මෙතන f ගත්තොත් ඔන්න පිටිපස්සෙන් තමයි මෙන්න මේ විදියට ප්‍රතිබිම්බය හැදෙනවා කියලා කියන්නේ. රයිට්? මේ වස්තු උස මේ ප්‍රතිබිම්බ උස. අතාත්වික අවස්ථාව. දැන් මොකද්ද කියන්නේ කියලා බලමු. මෙච්චර දේවල් මේ ගානට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම මේ ගාන පැහැදිලි කරන්න කියන්නේ. ඒතකොට කියනවා මේ කාචයකින් උපරිම විශාලන බලයක් එන්නේ අතාත්වික අවස්ථාවේදී අපි මේකට කියනවා විසද දෘෂ්ටි අවමුදුරේ තියාගත්තොත් අපි දන්නවා ඒ වෙලාවේදී උපරිම විශාලන බලය එනවා. මොකද කෝණික විශාලන ඒ වෙලාවේදී හෙව්වොත් එන්නේ 1 ධන d බෙදීම f කියලා. මේක නේද ඊට අදාළව කෝණික විශාලනය. මෙයාගේ එන විශාලනය කොච්චරක්ද කියලා આવොත් මේක නේද එන්නේ. එතකොට සරල කාචයකින් එතකොට ඕක මම මේ කියන්නේ අවසන් ප්‍රතිබිම්බයේ විෂය දෘෂ්ටි ආමුදුරේ තිබ්බාමනේ d සෙන්ටිමීටර 25 තිබ්බාමනේ ඕක අනන්තයට යවන්න පුළුවන්. අපි ඒකට කියනවා විශේෂ සීරුමාරුව කියලා. අනන්තයට යවුවාම කෝණික විශාලනයට හම්බෙන්නේ අඩුම අගය. එතකොට එන්නේ d බෙදීමේ. මේක නැතුව යනවා. හරිද? අවසන් ප්‍රතිබිම්බ සෙන්ටිමීටර 25 සිට අනිත් ඕනෑම තැනක තිබ්බොත් මේ උපරිම අගය මේ m ට හම්බෙන උපරිම අගය මේ තියෙන අවම අගය උපරිමයේ සිට අවම දක්වා ඕනම කෝණික විශාලනයේ විශාලත්වයක් ගන්න පුළුවන්. මේ අතරමැදි තියෙන ඕනම අගයක් හම්බෙනවා. ඒ කියන්නේ මේ අවසන් ප්‍රතිබිම්බය d ට හම්බෙන අගය d සිට අනන්තය දක්වා යනකොට. හරිද? d ගියාගේ සෙන්ටිමීටර 25 සිට ඕන 26 27 28 ඔය ඕනම තැනක දැම්මොත් m ට හම්බෙන්නේ මේ උපරිම අගය ලැබිලා තියෙන උපරිම අගයට වඩා අඩු අගයන් ඔහොම තමයි එන්නේ. හරිද? එතකොට අනන්තයට යනකොට අපිට හම්බෙන්නේ d බෙදීම f කියලා මෙන්න මෙවැනි ආකාරයක සමීකරණයක් කෝණික විශාලන. හරිද? දැන් එහෙනම් අපි උත්සාහ කරන්නට ඕනේ උපරිමගේ මේකනේ. දැන් එහෙනම් මේකට ආදේශ කරලා අපි උපරිම විශාලත්වය හොයාගමු. එතකොට ලැබෙනවා අපිට m සමානයි රයිට් කාචයේ බලය දීලා තියෙනවා ඩයප්ටර්ස් 25යි කියලා. රයිට්. හොඳයි එහෙනම් අපි කරන්නට ඕනේ m සමානයි 1 ධන
D විෂ දෘෂ්ටි ආමුදුර අපිට 25යි කියලා ගන්නට පුළුවන්. එතකොට ඩයප්ටර්ස් අපිට 25යි කියලා දීලා තිනවා කියලා කියන්නේ අපිට පැත්තකින් හොයාගන්නට පුළුවන් P සමානයි 1යට F. එහෙනම් F සමානයි 1යට P 25යි මීටර් සෙන්ටිමීටර කරගත්තොත් අපිට එනවා 4යි සෙන්ටිමීටර F කයාගේ. මෙතනට ආදේශ කරොත් අපිට ලස්සන්ට එනවා 6.25 සුළු කරපුවම 7.25 කෝණික විශාලනය. එහෙනම් පිළිතුර එන්නේ 7.25යි උපරිම විශාලනය. එවිට වස්තුව තැබිය යුතු දුර. ඒ කියන්නේ මෙන්න මේ U එක. ඒක හොයාගන්නත් එපා. ඒක හොයන්න ඕනේ අනිවාර්යෙන්. මොකද 7.25 පිළිතුරු දෙකක් තියෙන නිසා. අපිට වෙනවා එහෙනම් කාච සූත්‍රය දාන්න. කාච සූත්‍රය දාමු මේ අවස්ථාවට. කාච සූත්‍රයම නැත්නම් කාච සමීකරණය දැම්මොත් අපිට එන්නේ අපි U හොයාගන්නට ඕනේ. V අපිට එන්නේ 1යට 25යි ධන කිරණ ගමන් කරන්නේ මෙහෙට. එහෙනම් U හොයමු. ඍණ 1යට මෙන්නේ 4යි. දැන් අපිට එනවා 1යට U සමානයි 1යට 25 ධන 1යට 4. අපි මේක ගෙනාවොත් 25ට මෙතන 1යි මෙතන 6.25යි. එහෙනම් U සමානයි 25 බෙදීම 7.25. right. ඒ කියන්නේ මේක 4ෙන් වැඩි කරොත් අපිට එනවා 100 බෙදීම 30. ඒ කියන්නේ 10 බෙදීම 3යි 3.33. මේ වගේ අගයක් තමයි එන්නේ. ඉතින් එහෙම බැලුවොත් පිළිතුරක් තියෙනවද අපිට? 3.33 පිළිතුරක්. මං හරිද මම මේ සුළු කරා? sorry. මෙතන එන්නේ 30 නෙමෙයි 29 නේද? 29. එතකොට 3.33 මෙහෙම සුළු වෙන්නේ නැහැ. 100 බෙදීම 39 නේ. ආසන්න වශයෙන් ඉන්නේ එහෙනම් 3.45 වගේ අගයක් තමයි එන්නට ඕනේ. 3.8 එන්න විදියක් නැහැ. එහෙනම් පිළිතුර එන්නේ 14ට උත්තරය 5. මෙන්න මේ ආකාරයට මට 14ටත් උත්තරේ ලබා ගන්නට පුළුවන් වෙනවා. සුබ උදෑසනක් travel like ලලන් සංචාරයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ උදෑසනක් කියලා කිව්වට සමහරක් විට ඔයගොල්ලෝ මේ එපිසෝඩ් එක බලනකොට හවස් වරුවක හරි වෙන වෙලාවක හරි වෙන්න පුළුවන්. නමුත් දැන් මම මේ සංචාරය කරන්න ඉදලා තියෙන වෙලාව ගත්තොත් දැන් හරියටම උදේ 10ට ආසන්නයි වෙලාව. මම අද මේ යන්නේ සුවිශේෂී කඳු තරණයක් සඳහා. ඒ තමයි දුම්බර වනපෙතේ සුවිශේෂීම කන්දක් වන නකල්ස් කඳු පහ තරණය කරන්න තමයි යන්නේ. ඉතින් මගේ travel like ලලන් සංචාරය නරඹපු කෙනෙක් දන්නවා. මුලින් ඉඳලා නරඹුවා නම් ඔයගොල්ලෝ සුන්දර දුම්බර යටතේ මම දුම්බර වනපෙතේ සංචාර කීපයක් කරා ඊමුරේ ගම්මානයට ගිහිල්ලා. ඉතින් අද දවසේ